බන්ධනාගාරයෙන් ඒ අදාළ කාර්ය සමාව දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් මම විශ්වාස කරනවා ඉතා මෑතකදීම රංජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වෙයි කියලා. ඔව් රංජන් රාමනායකට අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩු දෙකක් තියෙනවා. එක් නඩුවක් වරද පිළි අරගෙන සමාව අරගෙන අවසන් කරා. ඒකට අනිවාර්ය සිර දඬුවම් ලබා දුන්නේ නැහැ. දැන් වසර 4ක සිර දඬුවම් ලබා දීපු නඩුව තියෙනවා. ඊට අමතරව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසියෙන් දාපු නඩුවක් තිබ්බා. ඒ නඩුව නුගේගොඩ උසාවියේ තිබ්බේ. ඒකත් අවසන් වුණා. දැනට පවතින්නේ සිර දඬුවම් විඳින නඩුව පමණයි. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් එක් දිනෙකින් වුණා සමාව දෙන්න පුළුවන් එවැනි සිරකාරයෙකුට. හැබැයි ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හරහා අර මරණ දඬුවම දීපු සිරකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට විධිමත් ආකාරයට ක්‍රියා කරන බව පෙනෙන්නේ. අනික නීතිය සංකල්පයක් තියෙනවා යම් කෙනෙක් වරද කරන අවස්ථාවේදී ඒ වරදට අදාළ උපරිම දඬනය ඔහු දැනගෙන සිටිය යුතුයි කියලා. ඒතර රංජන් වරද කරන අවස්ථාවේ රංජන් දන්නේ නැහැ රංජන් කරන වරදට අදාළ දඬුවම මොකක්ද කියලා. ඒතකොට ඒක අපරාධ නීතිය සංකල්ප වලටත් පටහැනි. ඒතර රංජන ප්‍රජායිතිය අහෝසි වෙනවා, ඡන්ද බලය නැති වෙනවා. ඒතර මන්ත්‍රීවරයෙක් වීමේ සුදුසුකම නැති වෙනවා, නුසුදුසෙක් වෙනවා. දැන් ජනාධිපතිවරයා සමාව දුන්නොත්, පූර්ණ සමාවක් දුන්නොත් ප්‍රජායිතියත් ලැබෙන විදියට රංජන්ට කිසිම ගැටලුවක් නැහැ. එළියට ආපු දවසේ ඉඳන් දේශපාලනය කරන්න පුළුවන් ඡන්ද බලය ලැබෙනවා. කාලයත් එක්ක රටේ වෙනස්කම් කිහිපයක් ඇති වෙලා දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන කරලියේ වෙනස් මාතෘකා කාලෙන් කාලට ඇවිල්ලා දැන් දේශපාලන බල පෙරලියක් අරගලයේ හරහා සිද්ධ වෙලා තියෙන අවස්ථාවක කවුරුත් කතා වෙන කාරණේ තමයි රංජන් රාමනායකව එළියට ගන්න ඕනේ කියන කාරණාව. සහ යම් කටකතාවක් පැතිරෙනවා රංජන් රාමනායක වෙනුවෙන් මේ වෙද්දිත් ජනාධිපති සමාව යටතේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්න කරුණු කටයුතු සම්පාදනය වෙනවා කියලා. මේ පිළිබඳව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහත්මයා. අයබෝවන්. අයබෝවන්. ඇත්තටම මේ වෙද්දී කටකතාවක් සහ කණින් කොණින් අපිට ආරංචි වෙනවා ජනාධිපති පොදු සමාව යටතේ රංජන් රාමනායක මහත්මයාව එළියට ගන්න නැත්නම් නිදහස් කරන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වෙනවා කියලා. මේකේ ඇත්ත නැත්ත කොයි වගේද? ඔව් ඒ සම්බන්ධයෙන් මේ වෙන විට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයාට දැනුම් දීලා තියෙන අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස යනුව අධිකරණ අමාත්‍යවරයා මේ පිළිබඳව නීතිපතිතුමාගේ සහ බන්ධනාගාරයෙන් ඒ අදාළ කාර්ය සමාව දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් මම විශ්වාස කරනවා ඉතා මෑතකදීම රංජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වෙයි කියලා. ඔව් රංජන් රාමනායකට අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩු දෙකක් තියෙනවා. එක් නඩුවක් වරද පිළි අරගෙන සමාව අරගෙන අවසන් කරා. ඒකට අනිවාර්ය සිර දඬුවම් ලබා දුන්නේ නැහැ. දැන් වසර 4ක සිර දඬුවම් ලබා දීපු නඩුව තියෙනවා. ඊට අමතරව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසියෙන් දාපු නඩුවක් තිබ්බා. ඒ නඩුව නුගේගොඩ උසාවියේ තිබ්බේ. ඒකත් අවසන් වුණා. දැනට පවතින්නේ සිර දඬුවම් විඳින නඩුව පමණයි. ඒ තමයි අධිකරණයට අපහාස කිරීමට අදාළව. වෙනත් නඩු නෑ. ඔහුගේ පුජ්‍යලික නඩුවක් තියෙනවා මම දන්න විදිහට නුවර ප්‍රදේශයේ. ඒක ඒ පුජ්‍යලික කාරණාවක්. දැන් එතකොට මේ දැන් අපි දන්න කාරණාවක්නේ අධිකරණය සහ නීතිමය කටයුතු කියන එක අද අලියට දාලා හෙට එහෙම ගන්න බෑනේ. අර දේශපාලන දැන් පසුගිය කාල සීමාවේදී නම් එහෙම දේවල් තිබ්බා. මේ දැන් අත්අඩංගුවට අරගෙන පහුදා නීතිමය කටයුතු ඔක්කොම එකතු කරලා යම් තීරණ ලබා දෙනවා. නමුත් මේ රංජන් රාමනායක නිදහස ලබා දීම කියන කාරණාව ඇතුළේ නීතිඥතුමා මේ දැන් මේ කටයුතු සම්පාදනය වෙලා රංජන් එළියට යන්න තැනට ගත වෙන්න කොච්චර කාලයක් විතර යයිද? මේක දැන් ජනාධිපති සමාව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාවේ සඳහන් වෙන කාරණාවක්. ඒතකොට 34 වන ව්‍යවස්ථාවේ කියනවා ජනාධිපතිවරයාට ඕනෑම අපරාධකාරයෙකුට සමාව දෙන්න පුළුවන් කියලා. එතකොට ඒකේ විශේෂ ප්‍රතිපාදන තියෙනවා මරණ දඬුවම දීපු කෙනෙකුට. ඒතකොට රංජන්ට මරණ දඬුවම නෙවෙයි සිර දඬුවමක්. ඒ නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් එක් දිනෙකින් වුණා සමාව දෙන්න පුළුවන් එවැනි සිරකාරයෙකුට. හැබැයි ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හරහා අර මරණ දඬුවම දීපු සිරකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට විධිමත් ආකාරයට ක්‍රියා කරන බව පෙනෙන්නේ. ඒ නිසා ඒ කාර්යපටිපාටිය මේ වෙද්දී සිදු වෙනවා. එහි පැහැදිලිව මම වගන්තිය පිළිබඳ පොඩි අවධානයක් යොමු කරන්න. මොකද ඒක තමයි වැදගත් වෙන්නේ. දර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය කියනවා ජනාධිපතිට සමාව දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කියනවා ජනාධිපතිවරයාට බලය ඇත්තේ එසේ වුවද වරදකරු අධිකරණයේ මරණ දඬුවම දී ඇති විට ජනාධිපතිවරයා විසින් නඩුව විභාග කර විනිශ්චයකාරවරයාගේ මතය වාර්තාවක් හැඳවන්න ඕනේ. ඊට අමතරව ඒක ලැබුණාන් පස්සේ නීතිපතිවරයාගේ උපදෙස් ගන්න ඕනේ. නීතිපතිවරයාගේ උපදෙස් අරගෙන ඒ දෙකම එක අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට ජනාධිපතියන් නියම කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා.
එතකොට ඒක තමයි මරණ දඬුවම දුන්න කෙනෙකුට සමාව දෙනකොට. හැබැයි අනික් ඕනෑම වරදකට ජනාධිපතිතුමාට එක දිනයකින්ම සමාව දෙන්න පුළුවන්. එහෙත් ජනාධිපතිතුමා මේ රංජන්ට සමාව දෙද්දී අර විධිමත් කාර්යපටිපාටි අනුගමනය කරන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා දැන් මේ වෙනකොට අධිකරණ භාර අමාත්‍යවරයා මේ නිර්දේශ ඉදිරිපත් කිරීම කියන කොටසේ තමයි තියෙන්නේ. එතකොට මම මේ රංජන්ට සමාව දීම යුක්ති සහගතයි කියන එකට යම් කෙටි කාරණාවක් කියන්නම්. මොකද ලංකාවේ අධිකරණට අපහාස කිරීමට අදාළව නීතියක් නැහැ. අධිකරණට අපහාස කිරීමට අදාළව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 105 අනුව්‍යවස්ථාවේ සහ අධිකරණ සංවිධාන පනතේ 55 වන ගන්තියේ සඳහන් වෙනවා අධිකරණට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් දීමට හැකියි කියලා. හැබැයි උපරිම දණ්ඩනයක්, අවම දණ්ඩනයක් දඬුවම් කිරීමේ කාර්යපටිපාටි සම්බන්ධයෙන් ලංකාවේ නීතිය පනවලා නැහැ. ලෝකයේ අනිත් රටවල තියෙනවා, ඉන්දියාවේ ඉතා විධිමත් නීතියක් තියෙනවා, එංගලන්තේ තියෙනවා. එතකොට ලංකාවේ අධිකරණයට තමයි අභිමතය දීලා තියෙන්නේ. ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද විශ්වකාරවරු සාමාන්‍ය පුජ්‍යලයන්. එතකොට විනිශ්චයකාරවරුන්ට ඒ අභිමතානුසාරී බලයක්, පුළුල් බලයක් ලබා දීම තුළ යම් අයුක්ති සහගත තත්ත්වයක් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි අධිකරණයට අපහාස කිරීමට අදාළව උපරිම දණ්ඩනයක් සහ පනවල කාර්යපටිපාටිය පනවල නීතියක් අවශ්‍ය බව සඳහන් වෙන්නේ. මේ පිළිබඳ ඉන්දියාවේ දැඩි සාකච්ඡා වෙච්ච කාරණයක්. ඉන්දියාවේ පනත ගෙනහලා ඒ කාරණා ඒ පනත ගේන අවස්ථාවේදීත් ඒ කමිටියද ගේන විනිසුරුවරුන්ට අභිමතානුසාරී බලයක් දීම ඉතා භයානකයි. මොකද යම් අවස්ථාවක ඒක වික්තිකාරන්ට අගතියක් වෙන්න පුළුවන් කියලා. අනික නීතිය සංකල්පයක් තියෙනවා යම් කෙනෙක් වරද කරන අවස්ථාවේදී ඒ වරදට අදාළ උපරිම දණ්ඩනය ඔහු දැනගෙන සිටිය යුතුයි කියලා. ඒතර රංජන් වරද කරන අවස්ථාවේ රංජන් දන්නේ නැහැ රංජන් කරන වරදට අදාළ දඬුවම මොකක්ද කියලා. එතකොට ඒක අපරාධ නීතිය සංකල්ප වලට පටහැනි. ඊට අමතරව තවත් කාරණයක් තමයි එක්සත් ජාතීන්ගේ ICCPR එක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත. ඒ සම්මුති පනත කියනවා සෑම අපරාධ වර්ධකටම අභියාචන අවස්ථාවක් තියෙන්න ඕන කියලා. එතකොට යම් පුජ්‍යලයක අධිකරණයේ වරදකරු නැන් පස්සේ ඔහුට ඒ තීන්දුව පිළිගන්නේ නැත්නම්, ඒ තීන්දුව ඔහුට අගතිදායක නම්, වැරදි කියලා හිතනවනම් අභියාචනය කරන්න හැකියාවක් තියෙනවා. ලංකාවේ අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස කිරීමට අදාළව නඩුවක් පැවරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් පුජ්‍යලයකට අභියාචන කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒතර රංජන්ට අභියාචන කිරීමේ අවස්ථාව අහිමි වුණා. ඔහු කරපු වරදට උපරිම දණ්ඩනය ඔහු දන්නේ නැහැ. එතකොට අධික ඒ තුල රංජන්ට අසාධාරණයක් සිදු වුණා කියන මතය තමයි මම ඉන්නේ. ඒ නිසා රංජන්ට සමාව දිය යුතුයි. එය සිදුවිය යුත්තක් කියන තැන මම නීතිඥයෙක් විදිහටත් රංජන්ට සමාව ලබා ගැනීමේ කාර්යය නැත්නම් රංජන්ට වෙච්ච අයුක්තියට වෙනුවෙන් කතා කරපු පුජ්‍යලෙක් විදිහට මම අපේක්ෂා කරන දේ තමයි ජනාධිපති සමාව රංජන්ට ලැබිය යුතුයි කියන එක. දැන් ඔබ අදහස් කරන ඒ විදිහට මේ රංජන්ට දේශපාලනික පරිගැනීමක් වශයෙන් උත් මේ සිද්ධියේ කාරණාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. රංජන් මං දන්නේ අධිකරණට අපහාස කිරීමට හිරේ ගියාට රංජන් දේශපාලන සිරකරුවෙක්. මොකද රංජන් හිරේ ගියේ තමන්ගේ පුජ්‍යලික කාරණයක් නිසා අධිකරණට අපහාස කළා නෙවෙයිනේ. මේ දේශපාලන කාරණයකට. ඉතින් නීතිය සංකල්පයක් තියෙනවා යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඉටු වෙනවා කියලා පේන්නත් තියෙනවා. දැන් විනිශ්චයකාරවරයෙකුට නඩුවේ යුක්තිය ඉටු කරන්න පුළුවන්. හැබැයි ජනතාවට පේන්නේ නැත්නම් ඒක යුක්තිය ඉටු වෙනවා කියලා ජනතාව අධිකරණ විවේචනය කරනවා. ඒ හින්දා දැන් රංජන්ටත් උනේ ඒකයි. රංජන්ටත් මේ රංජන් අධිකරණ පිටේ ඉන්න අධිකරණ ක්‍රියාවලිය බලනකොට සමාජයට නීතිය අනුව යුක්තිය ඉටු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි රංජන්ට පෙනිලා නැහැ මේක යුක්තිය ඉටු වෙනවා කියලා. දැන් බලන්නකො එක අවස්ථාවක රවි කරුණානායකට සමාව UMP ආණ්ඩුවේ ආවේ හැටි රවි කරුණානායක නඩුවෙන් නිදහස් වෙනවා. සමාජයට නීතිය අනුව හරි වෙන්න පුළුවන් ඒක. හැබැයි රවි කරුණානායක නියෝජනය කරන පක්ෂේ ඉන්න කාලේ නිදහස් වෙන්නේ. ඊට බැසිල්ගේ නඩු ටික බැසිල් නායකත්වයේ දරන පක්ෂේ ඉන්න කාලේ නිදහස් වෙනවා. සමහර නීතිය අනුව හරි වෙනවා. යුක්තිය ඉටු වෙලා වෙන්න පුළුවන්. හැබැයි ජනතාවට පේන්නේ නැහැ. එතකොට යුක්තිය ඉටු වෙලා කියලා ජනතාවට හිතනවා මොකක් හරි දේශපාලන ඩීල් එකක් කියලා. අන්න ඒ අවස්ථාවල තමයි ජනතාව අධිකරණ විවේචනය කරන්නේ. ඉතින් අධිකරණයේත් වගකීමක් තියෙනවා. යුක්තිය ඉටු කිරීම ප්‍රමාණවත් නැහැ. ඉටු කරනවා කියලා ජනතාවට පේන්නත් වැඩේ කරන්න ඕනේ. නැත්නම් ජනතාව අධිකරණ විවේචනය කිරීමට පෙළඹෙනවා. ඉතින් අධිකරණයේ විවේචනයට ලක් නොවන ආකාරයට කටයුතු කිරීමේ වගකීම අධිකරණයට තියෙනවා. එසේම ජනතාවටත් වගකීමක් තියෙනවා අධිකරණ විවේචනය නොකර ඉන්න. නිතිඥතුමා දැන් රංජන්ට දැන් මේ ජනාධිපති පොදු සමාව යටතේ සමාව ලැබුණයි කියමුකෝ. එතකොට රංජන් නිදහස ලැබලා එළියට එද්දි රංජන්ට රංජන්ගේ මූලික අයිතිවාසිකම් වලට යම් යම් කිසි බාධා කිරීම හෝ නැත්නම් මොනවා හරි අපි කියන අර පූර්ණ නිදහස නැතුව මොනවා හරි යම් යම් කොන්දේසි මතද මේ නිදහස ලැබෙන්නේ. මම විශ්වාස කරන එක ජනාධිපතිතුමා තමයි තීරණය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති සමාව දෙන්න විවිධ ආකාර තියෙනවා. ඒතකොට ජනාධිපති සමාව දුන්නාන් පස්සේ දැන් ජනාධිපති සමාව රංජන්ට වැදගත් වෙන්නේ රංජන්ට
දීලා තියෙන දඬුවම වසර 2කට වැඩිය සිර දඬුවමක් ඒකේ මාස 6කට වැඩිය කාලයක් ගෙවලා තියෙනවා. ඒතකොට රංජන ප්‍රජායිතිය අහෝසි වෙනවා. ඡන්ද බලය නැති වෙනවා. ඒතකොට മന്ത്രിවරයෙක් වීමේ සුදුසුකම නැති වෙනවා. නුසුදුස්සෙක් වෙනවා. එතකොට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 89 91 වගන්ති ප්‍රකාරව රංජනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමේ අවස්ථාව වසර 7කට අහිමි වෙනවා. දැන් ජනාධිපතිවරයා සමාව දුන්නොත් පූර්ණ සමාවක් දුන්නොත් ප්‍රජායිතියත් ලැබෙන විදියට රංජනට කිසිම ගැටලුවක් නැහැ. එළියට ආපු දවසේ ඉඳන් දේශපාලනය කරන්න පුළුවන් ඡන්ද බලය ලැබෙනවා. හැබැයි ඒ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට රංජන ඉදිරිපත් වෙන්න පුළුවන්. රංජනට ඒ සමාව අනුව ජනාධිපතිතුමා පූර්ණ සමාව දුන්නොත් පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඔහු සිර දඬුවම් වින්දට ඔහුට ඒ තියෙන නොහැකියාවන් සියල්ලම නැති වෙනවා. ජනාධිපතිතුමාට ඒ ආකාරයේ සමාව දෙන්න මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රංජනට පූර්ණ සමාව ලබා දෙයි ප්‍රජායිතියත් ලැබෙන ආකාරයට. එතකොට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 89 90 91 වගන්තිය ප්‍රකාරව ඇති වෙන නුසුදුසුකම් නැති වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමේ සුදුසුකම් හා ඡන්දදායකයෙකු වීමේ සුදුසුකම් ලැබෙනවා. ඡන්දදායකයෙක් වීමේ සුදුසුකම් ලැබුණොත් ඒක තමයි මූලික සුදුසුකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම. ලංකාවේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් පුජ්‍යල ඕනෑම ජනතෙකුට ඡන්ද ඉල්ලන්න පුළුවන් යම් යම් නුසුදුසුකම් නැත්තම්. එතකොට රංජන්ගේ ඔය අධිකරණයට අපහාස කිරීමේ දඬුවමත් තුළ රංජන් මේ වෙනකොට නුසුදුසුක් කියලා ඉන්නේ. එය නැති වෙයි කියලා මම විශ්වාස කරනවා ජනාධිපති සමාවත් සමග. දැන් එතකොට රංජන්ගේ මේ අර කතා බහට ලක්ුණු කාරණාවනේ හඬපට කතන්දරේ. දැන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්කත් හඬපටයක් එළියට අවිලා තිබුණා. මේ හඬපටත් එක්ක ඉස්සරහට රංජන්ගේ මේ රංජන්ගේ නඩු කටයුතු කොයි වගේ වෙයිද? නෑ හඬපට ඒ නඩු කටයුතු අතර සම්බන්ධයක් නෑ. හඬපට යාගේ පුජ්‍යලික කාරණයක්. ඒ රංජන් තමන්ගේ පුජ්‍යලික අවශ්‍යතා අනුව යම් ඔහුගේ ආරක්ෂාවට ඔවුන් ඒව හඬපට තබා ගත්තා. ඉතින් ඒක පුජ්‍යලික කාරණයක්. ඒක කිසි වරදක් නෑ ඒකේ. හැබැයි ඒක දුරකථනය අලුත් අඩියා කරන්න දීපු අවස්ථාවකදී මෛත්‍රීදියට සමාජයට පිට වුණා. ඉතින් ඒ තුල මේ සදාචාරාත්මක ගැටලුවක් තියෙනවා. හැබැයි ඒව එහෙම නෛතික වරදක් නැහැ. යම් පුජ්‍යලයේ හඬපට පටිගත කිරීම තබාගත කියලා කිසි ගැටලුවක් නැහැ. ඒ තුල යම් වැරදි වලට අදාළ සාක්ෂි තියෙනවනේ ඒ සම්බන්ධයෙන් කවුරු හරි පොලිසියට පැමිණිලි කරොත් විමර්ශනයක් කරයි. එහෙනම් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටලු මතුවේවි කියලා. දැන් එතකොට මේ ඔබත් මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් අරගල භූමියේ හිටපු කෙනෙක් විදියට දැන් අරගලයේ සහ ජනතාව දේශපාලනික වෙනසක් අපේක්ෂා කරමින් පවතින කාල සීමාවක් නෙමේ ගත වෙන්නේ. එතකොට රංජන් එළියට ආවොත් මේ ගමන් මග කොයි පැත්තට යයිද ඔබ හිතන විදියට? මම විශ්වාස කරනවා දැන් රංජන්ට ලොකු විවේචනයක් තියෙනවා. සමහර අයට රංජන් මේ උගත් නැහැ. රංජන් විවේචන ඉතාමත් ප්‍රාථමිකයි කියලා. මම එහෙම දකින්නේ රංජන් අධ්‍යාපනය කියවදී. හැබැයි රංජන් අර සමහර ඒවා මේ දාර්ශනික මට්ටමේ මත පළ කරලා තියෙනවා. දැන් රංජන් කියනවා රංජන්ගේ එක් අවස්ථාව මාධ්‍යවේදියෙක් අහනකොට අධිකරණයෙන් දැන් අපරාධ කරපු අයට දඬුවම් ලැබෙ මල්ලි ඒක වෙන්නේ නැහැ. ඒ ඔක්කොම යාළුවෝ කියලා. එතකොට ඒ මතය සමාජයේ තිබ්බ දෙයක් නෙවෙයි. අපි හැම වෙලේම විශ්වාස කරනවා UMP එක ආණ්ඩුවක් ආව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ හොරු අල්ලයි කියලා. ශ්‍රී ලංකාව කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක හිතන්න රංජන්ට ලොකු බුද්ධියක් තියෙන්න ඕනේ. මේක හොඳට දැනුමක් තියෙන්න ඕනේ. මේ තමයි. ඒ කියන්නේ ඔය ආණ්ඩු මාරු වුණාට ක්‍රමය වෙනස් වෙනකල් මේ හොරු අල්ලන්නේ නැහැ කියන එක රංජන් කියන්නේ. ඉතින් අපිත් කියන්නේ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. මේ තමන් දැන් හැම මන්ත්‍රීවරු ලංකාවේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ කිසිම කෙනෙක් වංචාව දූෂණය සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබිලා නැහැ. ඔවුන් මොකක් හරි කාරණයකදී නිදහස් වෙනවා. මොකද ඒ කට්ටිය යාළුවෝ. ඒක වෙනස් වෙන්න ඕනේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද වෙනත් කාරණා නිසා මන්ත්‍රීවරු හිරේ ගියා. අධිකරණයට අපහාස කිරීමට SB හිරේ ගියා. රංජන් හිරේ ගියා. කිසිම අවස්ථාවක කිසිම මන්ත්‍රීවරයෙක් දූෂණ වංචා කරලා හිරේ ගිහිල්ලා නැහැ. ඉතින් එතකොට ජනතාවටත් පොඩි සැකයක් හිතෙනවා මේ විධිවත්ම මේ යුක්තිය වශයෙන් මේ ක්‍රියාවලිය සිදු වෙනවද කියලා. සමහර විට සාක්ෂි නැති වෙන නිසා නිදහස් වෙන්නත් පුළුවන්. ඒ නිදහස් වෙන්න සාධක ජනතාවට පේන විදියට කරන්න ඕනේ. මොකද UMP ආණ්ඩුවක් තියෙන වෙලාවක ඔන්න වෙනත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නඩුවක නිදහස් වුණොත් අන්න එතකොට සමහරට අපිට හැබැයි UMP ගොඩක් ලංකාවේ වෙන්නේ පවතින ආණ්ඩුවේ තියෙන නිලධාරීන්ගේ නඩු ටික තමයි කඩිනමින් අවසන් වෙන්නේ. යම් අවස්ථාවක නීතිපතිතුමා ඉල්ලාස් කර ගන්නවා. නඩු පැවරීමේ අධිකරණයේ කටයුත්තකදී ගොඩක් කට්ටිය සම්බන්ධ වෙනවානේ. පොලිසිය සම්බන්ධ වෙනවා. නීති ගොඩක් වෙලාවට නඩු නිදහස් වෙන්නේ මේ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන අඩුපාඩු නිසා. සමහර අවස්ථාවලදී නැවත නඩු පැවරීමට යටත් නැවත නඩු පැවරීම සිදු කරන්නේත් නැහැ. ඉතින් අපි අරගලය කරන අවස්ථාවේදී කියන්නේ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. මමත් හිතනවා මේ රංජන්ට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා මේ දූෂිත ක්‍රමය වෙනස් කරලා මේක නීතිය පාලනයක් ඇති කරගන්න. ඔහු ඒ ගත්ත උත්සාහයේදී ඔහු ප්‍රකාශ කරපු අදහස් එක්ක තමයි ඔය
රංජන්ට දඬුවම් විදින්න සිදු වෙන්නේ. මම හිතන්නේ ඔහු මගේ මතය ඔහු දේශපාලන සිරකරුවෙක්. දැන් එතකොට දැන් ඔබ කියන විදිහට ඔය ඔක්කොම යාළුවෝ හින්දාද රනිල් වික්‍රමසිංහ ආය බලයට ආවට පස්සේ මේ රංජන් එළියට ගන්නෙ. මම හිතන්නේ රංජනුත් යාළුවෙක් නේ එතකොට. නෑ රංජන්ට දූෂණ චෝදනා නෑනේ රංජන් වැරදි කරලා හිරේ නඩු වැටුනේ සියලුම නඩු දේශපාලන කාරණා නිසා. දැන් රංජන්ට නිරෝධායන නීති කඩ කරා කියලා වැටෙන්නේ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන කාලේ හාල් බෙදන්න ගිහිල්ලා. ඒ නඩුවේදී රංජන් අත්අඩංගුවට ගතලා මධ්‍යම රාත්‍රියේ මම මිරියාන පොලිසියට ගිහිල්ලා කතා කරා. ඒ අවස්ථාවේදී ඔහුව නිදහස් කරන්න පොලිසිය කටයුතු නොකළේ මං හිතන විදිහට ලොකු දේශපාලන බලපෑමක් තිබ්බා. ඒ අවස්ථාවේදී අධිකරණයට රෑ ඉදිරිපත් කරන්න කියලා එදා ඉදිරිපත් කරලා ඊට පස්සේ මෙයා කළා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලිසිය ඉහළ නිලධාරීන් කටයුතු කරා. නැත්නම් අර ප්‍රසිද්ධ නිරූපිකාව නිරෝධායන නීති කඩ කරාට පස්සේ ඇඳුනුත් ගෙනලා දුන්නා නේද ලංකාවට පැමිතිවරු. මේ ලංකාවේ මං හිතන්නේ ඒකේ ලොකු වරදක් තියෙන කියලා. මොකද යම් කෙනෙක් සිරගත කරාන් පස්සේ මූලික අවශ්‍යතා සපයන්න ඕනේ. යම් පුජ්‍යලයක් දින 14කට නිරෝධායනයට යවුවොත් එක ඇඳුම ඇඳගෙන ඉන්න බෑනේ. ඉතින් ඒක මං කියන්නේ සියලු දෙනාට ලැබෙන්න ඕනේ අයිතිවාසිකමක්. ඇඳුම් ලැබෙන්න ඕනේ, නාන්න සබන් ලැබෙන්න ඕනේ, කෑම ලැබෙන්න ඕනේ. ඒවා සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම්. ඒවා නොදී මේ සිරකර හිර දඬුවම් වින්දන් පස්සේ ඔහුව පීඩාවට පත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මං කියන්නේ රංජන්ට ලැබෙන්නත් ඕනේ, ගමේ සිරිපාල අයියට ලැබෙන්නත් ඕනේ, ඔය කියන නිරූපිකාවටත් ලැබෙන්න ඕනේ. ඒක දීම නෙමෙයි වැරද්ද. එක්කෙනෙකුට දීලා අනික් අයට නොදී සිටීම. දැන් එතකොට දැන් අපි දන්න කාරණාව තමයි මේ දැන් අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ජනාධිපති පුටුවේ ඉඳලා යන්න ලෑස්ති වෙද්දී සුප්‍රකට මිනිමරුවෙකුට ජනාධිපති සමාව දීලා නිදහස් කරලා දාලා එළියට ගියේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආව ගමන් වගේ දුමින්ද සිල්වාගේ නඩු කටයුත්ත පැත්තකට දාලා ඔහුව නිදහස් කරලා එළියට දැම්මා. නමුත් මේ වෙද්දී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර උසාවියට ගිහිල්ලා නැවත වතාවක් ඒ ක්‍රමය ඒ උසාවි තීන්දුව නැවත බලාත්මක කරගෙන තිබෙනවා. සහ ඒ පිළිබඳව නඩු කටයුත්තක් කරනවා. යම් කිසි කෙනෙක් ඉදිරියේදී මේ රනිල් වික්‍රමසිංහත් ලබා දුන්නොත් තීන්දුවක් තමන්ගේ අත්සන යෙදුවොත් මේ රංජන්ට නිදහස් වීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දීලා එළියට ආවොත් ආයේ ඒක රිවර්ස් කරන්න මොකක් හරි නඩු කටයුත්තක් නීතිමය ප්‍රතිපාදන මොන හරි සැලසුවොත් ආයේ රංජන්ට නීතිය යටතේ නැවත නඩු කටයුතු ක්‍රියාත්මක වෙලා අතුරට යන්න සිද්ධ වෙයිද? මම හිතන්නේ ජනාධිපති සමාව දුන්නන් පස්සේ ඒක නැවත අවලංගු කිරීමේ හැකියාවක් නැහැ. යම් අවස්ථාවලදී අවස්ථා දෙකකදී මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය සමාව දීලා දෙනවා. හැබැයි ඒ අවස්ථාවේ සමාව නොදිය යුතු අවස්ථා මම විශ්වාස කරන්නේ. මොකද ඒක අවභාවිතා කිරීමක්. ඒ පැහැදිලි සාක්ෂි දීලා ඕන කෙනෙකුට බැලූ බැල්මට පේනවා මේ ලොකු අපරාධ මේවා කියලා. ඒ වගේ වෙලාවට මේ දේශපාලන කාරණා හිතවත්කම් මත දීපු සමා ඇරෙන්ඩ රංජන්ගේ සමාව මම හැම වෙලේම කියන්නේ රංජන් දේශපාලන සිරකරුවෙක් කියලා. රංජන්ට සමාව දීම මම හිතන්නේ කවුරු හරි ප්‍රශ්න කරයි කියලා. මම ජනාධිපති සමාව නැවත අවලංගු කිරීමේ හැකියාවක් නැහැ මම දන්න නීතිය හැටියට. හොඳයි බොහොම ස්තුතියි නීතිඥ මංජුශ්‍රී චන්ද්‍රසේන මැතිතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. රංජන් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදීත් අපි ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන් මේ විදිහට. ඉතින් දුහුවිලි අපිව බලාගෙන ඔබ දන්නවා අපි පහුගිය කාල සීමාව පුරාම ඔබේ ජීවිතේට වටිනා දේවල් ගන්න දේවල් එකතු කරගෙන වීඩියෝ අරගෙන ආවා. ඒ හා සමගාමීව තමයි රටේ පවතින තත්ත්වය සහ රටේ පවතින වත්මන් ස්වරූපය අවබෝධ කරගෙන රටේ හිට දවස් වෙනුවෙන් තරුණයන් විදිහට අපිත් තරුණයන් අපිව බලාගෙන ඉන්න තරුණයන් විදිහට ඔබටත් අපි රටක් නිර්මාණය කරගන්න සයමත් රටක් නිෂ්පාදනය කරගන්න හදාගන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න අවශ්‍ය කරන අපේ පැත්තෙන් වෙන්න ඕන දායකත්වය ලබා දෙන්න ඉතින් සූදානම් ඉන්නේ. තවත් අරුත්බර වැඩසටහනකින් සම්බන්ධ වෙමි බලාපොරොත්තු වෙන තු සමුගන්නවා සියලු දෙනාට ජයග්‍රාහී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.